අයිබෝන් ඔබෙක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම නිෂාදී බණ්ඩාරනායක මම සම්පත් දයාවංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර සෙසු පාසැල් හෙට සිට කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය හෙට අලුයම ඉවතට කුරුණෑගලට අති නවීන රෝහලක් අද සවස ඇති වූ දැඩි සුළඟකින් මොරටුව ප්‍රදේශයේ නිවාස 50කට හානි. දේශීය පුවත්. බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු ප්‍රදේශයන්හි පාසල්වල 2 සිට 13 වෙනි ශ්‍රේණිය දක්වා පන්ති හෙට ආරම්භ කරනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ මඟ පෙන්වීම හා පූර්ණ අධීක්ෂණය යටතේ පාසල් ආරම්භ කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ. බස්නාහිර පළාතේ හුදකලා කෙරුණු ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් මාර්තු මාස පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ 11 ශ්‍රේණිය සඳහා පමණක් ලබන 25 වෙනි දින විවෘත කිරීමට නියමිතයි. මේ අතර හෙට ආරම්භ කෙරෙන පාසල් පවිත්‍ර කිරීම අද සිදු කෙරුණා. පාසල් පරිසර සහ පන්ති කාමර විෂ බීජානුහරණය සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ක්‍රියාත්මකයි. දෙමාපියන් සහ සෞඛ්‍ය බලධාරීන් මීට එක්ව සිටිනවා. සිසුන්ට දෑත් සේදීම හා විෂ බීජානුහරණ පහසුකම් සෞඛ්‍ය උපදෙස් වලට අනුව සකසා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. මේක කරන්නේ පරිස්සමෙන් අපි සකස් කරලා තියෙන වැඩපිළිවෙලක් අනුවයි. පියවරෙන් පියවර ඒක හරියට කරනවාද කියලා වග බලා ගැනීම සඳහා අපි වැඩ කටයුතු සලසලා තියෙනවා. ගියේ බදාදා ඉඳන් දිගින් දිගටම මේ ගුරු දෙගුරු සාකච්ඡා පැවැත්වුණා. අපි දෙමව්පියන්ට කියනවා මේක හම්බේ කිරිච්ච වැඩක් නෙවෙයි. මේකට අවශ්‍ය පසුබිම සකස් කරලා අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සඳහා කටයුතු සියලුම පියවර අරන් තමයි හෙට පාසල් විවෘත වන්නේ. විශේෂයෙන්ම දරුවන් අද මනක් කල්පිත ලෝකවල ජීවත් වෙන්න හුරු වෙමින් යනවා. අන්තර්ජාලය ඔස්සේ දරුවන් පාඩම් කරන අතරතුර දරුවන්ගේ අක්ෂය ආබාධ මානසික තත්වයන් විනාශ වෙමින් පවතිනවා. ඒ නිසා දෙමව්පියන්ගෙන් මට ඉල්ලා සිටින්නේ ඔබේ දරුවා පාසලට එව්වොත් අපට පුළුවන් වගකීමකින් යුතුව ඔබේ දරුවාගේ ආරක්ෂාව සපයමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කළා ශ්‍රී ලංකා අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්න පුළුවන් වූ නව ක්‍රමවේදයක් සොයා ගන්න. දැන් ගොඩ දවසකින් ඉස්කෝලේ මොකද හිතෙන්නේ? හොඳයි. ගොඩ කාලයට පස්සේ ඉගෙන ගන්නත් තියෙනවානේ. ගොඩක් සතුටු වෙනින්ද. ඇත්තටම කිව්වොත් මේ ගෙදර ඉඳලා එපා වෙලා තිබි ඉස්කෝලේ ඉඳලා ලැබුණා ඒක ගොඩක් සතුටුයි. අපේ ඉගෙනීම සෑහෙන පාඩුලා තිබ්බේ. ඔන්ලයින් කරාට ඒ වුණාට ඔන්ලයින් පාසුකම් තිබ්බේ නැති කට්ටියක් ඉන්නවනේ. ඒ අයට සෑහෙන වටිනා පටන් ගත්තා. පොලිසිය පොදු මගී ප්‍රවාහන හා සිසුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ රියදුරු හා කොන්දොස්තරවරුන්ට දැනුම් දෙන්නේ ප්‍රවාහන කටයුතුවලදී සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ඉහළ සැලකිල්ලක් දක්වන ලෙසයි. නිරන්තරයෙන් දරුවන්ට මුඛාවරණ ගලවන්නට දෙන්නට එපා. සමහර විට දරුවන් ඔවුන්ගේ නොදැනුවත්කම නිසා මුඛාවරණ හුවමාරු කරගන්න තත්වයක් පසුගිය දිනවල වාර්තා වුණා. මෙය සෞඛ්‍ය සිරිත් වලට පටහැනි. මේ නිසා නිරන්තරයෙන් මේ ගැන අවධානයෙන් සිටින්න. ඒ වගේම රථවාහන අංශවල පොලිස් නිලධාරීන්ට අපි උපදෙස් ලබා දී තිබෙනවා. පාසල් බස් රථ, වෑන් රථ, පාසල් ළමුන් ප්‍රවාහනය කරන අනිකුත් පොදු ප්‍රවාහන සේවා නිරන්තර පරීක්ෂාවට ලක් කරන ලෙසට. ඒ නිසා විශේෂයෙන්ම රියදුරන් සහායකින් මේ ගැන වැඩි අවධානයක් යොමු කර කටයුතු කරනු ඇතයි අපි අපේක්ෂා කරනවා. මේ අතර වවුනියාව නගර සීමාවේ පාසල් 7ක් හෙට ආරම්භ නොකිරීමට තීරණය කර තිබෙනවා. එම නගර සීමාවෙන් COVID-19 ආසාදිතයින් 62 දෙනෙකු හමුවීම නිසායි. අම්පාර නාගරික බල ප්‍රදේශයේ සියලු පාසල්ද නැවත දැනුම් දෙනතුරු විවෘත නොකිරීමට අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කළා. එම තීරණයට එළඹ ඇත්තේ අදාළ නාගරික බල ප්‍රදේශයේ පවතින COVID අවදානම සැලකිල්ලට ගනිමින්. කලවාන ප්‍රදේශයේ පාසල් 9ක්ද යලි දැනුම් දෙනතුරු වසා තැබීමටයි කලවාන කොට්ටාස අධ්‍යාපන කාර්යාලය පියවරගෙන ඇත්තේ. එම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙන්. කුරුණෑගල පළාත් මහරෝහල අති නවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදිකර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පළාත් මහරෝහලේ සහ දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල් ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අලුතින්ම නව රෝහල ඉදිකර අවසන් වනතුරු අනිකුත් රෝහල් වලට සමගාමීව කුරුණෑගල මහ රෝහලේ පවතින වෛද්‍ය හෙදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය වහා පියවන්නේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට උපදෙස් දුන්නා. අමාත්‍යවරිය කියා සිටියේ මසක් ඇතුළත අදාළ අඩුපාඩු සම්පූර්ණ කරන බවයි. ශික්ෂණ රෝහලක් ලෙස හැඳින්වුවද කුරුණෑගල මහ රෝහල පළාත් මහ රෝහලක් ලෙස මේ දක්වා ක්‍රියාත්මක වන බවද මෙහිදී හෙළි කෙරුණා. වසරකට රෝගීන් 12 ලක්ෂයක් පමණ මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබනවා. 2019 වසරේ දත අනුව එම වසරේදී බාහිර රෝගී අංශයෙන් පමණක් ප්‍රතිකාර ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 6,30,000ක්.
මාසිකව නව දරුවපත් දහසක් පමණ සිදුවනවා. කොළඹ ජාතික රෝහලට හා මහනුවර රෝහලට පමණක් දෙවැනි වන කුරුණෑගල මහ රෝහල මෙරට තෙවැනි විශාලතම රෝහලයි. එය ඇඳන් 2374කින් සමන්විතයි. වසරකට ශල්‍ය කර්ම 18000කට අධික සංඛ්‍යාවක්ද මෙහි සිදු කරනවා. ශල්‍යාගාර 6ක් යොදා ගනිමින් අදාළ ඉලක්කය සපුරා ගන්නා බව කුරුණෑගල රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. නව මාතෘවාටු සංකීර්ණය හා විශේෂඥ ශල්‍ය ඒකක සඳහා අවශ්‍ය ශල්‍යාගාර විකලාංග හා අක්ෂ ශල්‍ය ඒකකයක් නව ජන්ම ලදරු ඒකකයක් මෙන්ම රෝහලේ කාර්ය මණ්ඩල හිඟය හා ඉදිරි සංවර්ධන සැලැස්ම පිළිබඳව මෙහිදී හෙළි කෙරුණා. 22ක් මිලියන් ඉන්න රටේ මිලියන් 1.2ක් ඉක්ම වූ පිරිසක් බේත් ගන්න මේ රෝහලෙන්. එතකොට හැම 20 දෙනෙක්ගෙන් එක්කෙනෙක් ලංකාවේ පුරවැසියන්ගෙන් බේත් ගන්න අදාළ රෝහල මේක. ඒ වගේම තමයි අධ්‍යක්ෂකතුමිය කිව්වා වගේ අවුරුද්දකට 6,30,000ක් එනවා කියන්නේ 40කට එකක් මේ රෝහලෙන් නිල වශයෙන් ප්‍රතිකාර ගන්නවා. ඒකින්ද මේක ඉතාමත්ම වැදගත් රෝහලක් හැටියට හඳුන්වනවා. කොළඹ ජාතික රෝහලේ ලොකුම රෝහල කියන්නේ ඒ රෝහලේ ඇඳන් 2200 තියෙනකොට කුරුණෑගල රෝහලේ 2200යි. හැබැයි ජාතික රෝහල අද 3200කට වැඩි වෙලා තියෙනවා. මේ රෝහලේ එතනමයි. මහනුවර රෝහලේ තිබ්බේ ඇඳන් 1200යි. එය 2400කට වැඩි වුණා. ඒකයි අපි තුන්වෙනි තැනට වැටලා තියෙන්නේ. නැත්තම් මේක අතීතයේ බලපු විදිහට විශේෂයෙන් සුද්දා බලපු විදිහට මොකද අපි බටහිර වෙදකම ගැන කතා කරන්නේ. මේක තමයි ලංකාවේ දෙවෙනි විශාලම රෝහල හැටියට හැඳින්වුනේ. අධිවේගී මාර්ගය නිර්මාණය වෙනවා කොළඹින් දඹුල්ල දක්වා මෙහෙන් ගලගෙදරට. ඒ නිසා නුවර මේ තිරුකුණාමලේ ඉඳලා තාපනේ මඩකලපුව උත්තලම හලාවත ඒ කොළඹට යන විශාල මේ රෝගීන් පිරිසක්ට සේවයක් කරන්න පුළුවන් වෙයි. මේක විශාල අගනගරයක් වෙනවා. මට පේන විදිහට ඔක්කොම කවවලා මෙතෙන්ට දානවත් නැහැ. ඔව් සර්. අලුත්ම රෝලක් මේ ඉදකටත් තියෙන ඉන්න. හදාගත්තොත් මේ වාස්කම් එක්ක මේක ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අපිට වෙනමම ඩිසයින් එකක් හොස්පිටල් එකත් එක්කත් ඇවිල්ලා කතා කරලා මාස කීයකින් විතර දෙන්න පුළුවන්. අපිට මාස දෙකකින් විතර පුළුවන්. ඒකේ BOQ එකත් එක්ක එස්ටිමේට් එක මූලික කන්සෙප්චුවල් සෝනින් ප්ලෑන් එක ඇඳලා සර්ට ප්‍රසන්ට් කරන්න ඉස්සෙල්ලා 1948 වසරේ සිට 2008 වසර දක්වා කාලය තුළ 600කට සීමා වී තිබූ රටේ සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2008-2015 කාල සීමාව තුළ 2100 දක්වා ඉහළ ගිය බව සඳහන් කළ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා 2015 සිට 2020 වසර දක්වා කාලයේදී එම සංඛ්‍යාව 2086ක් දක්වා පහළ ගොස් ඇති බවද පෙන්වා දුන්නා. පැවති ආණ්ඩුව සමයේ වෛද්‍ය පත්වීම් ප්‍රමාද වීම නිසා වෛද්‍යවරුන් 4000කින් 2000ක් රට හැරගොස් හෝ කුමක් සිදු වීදැයි දැන ගැනීමටද නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ. මහරගම පිළිකා රෝහලට වෙනදා දිනකට ඇතුළු වූයේ රෝගීන් 2-3 වුවද මේ වන විට එම සංඛ්‍යාව දිනකට 74 සිට 78 දක්වා ඉහළ ගොස් ඇතැයිද ප්‍රකාශ කෙරුණා. වාරියපොළ, නිකවැරටිය, ගල්ගමුව, පොල්පිටිගම ඇතුළු රෝහල්වල පවතින දුෂ්කරතා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. වයඹ පළාත ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් යන මහතුරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. බිත්තර නිෂ්පාදකයන් මුහුණ පා සිටින ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත ඊයේ උපදෙස් ලබා දුන්නා. ඒ මහා පරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් සමග අන්තර්ජාල සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී අභිජනන සතකුගේ මිල රුපියල් 220 සිට රුපියල් 175 දක්වා පහළ දැමීම, වසරකට ගෙන්වන මව්සතුන් සංඛ්‍යාව 80000කට සීමා කිරීම, සත්ව ආහාර මිලදී ගැනීම හා ගබඩා කිරීමේ ණය සහන ලබා ගැනීම, නීතියට පටහැනි අභිජනන මධ්‍යස්ථාන 3ක කටයුතු නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම්වල අධ්‍යක්ෂ මණ්ඩල මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළා. ණය පාසුකම් ලබා දීම සම්බන්ධයෙන් මේ මොහොතේම නිලධාරීන් දැනුවත් කළ අග්‍රාමාත්‍යවරයා අනෙකුත් ගැටලු නිරාකරණය සඳහා රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාට උපදෙස් ලබා දුන්නා. වෙළඳ පොලේ මේ වන විට බිත්තර මිල පහළ ගොස් ඇති බවද මෙහිදී හෙළි කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම 5 සිට එම තත්වයෙන් ඉවත් කරන බවත්, අලුතින් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති බවත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ කිහිපයක්ද එම තත්වයෙන් ඉවත් කිරීමට නියමිතයි. කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ් පාස් මාලිගාවත්ත සහ දෙමටකොඩ යන පොලිස් වසම්වල හුදකලා තත්වයේ හෙට අලුයම 5ට ඉවත් කෙරෙනවා. බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමයේ 24 වත්ත සහ 78 වත්ත යන ප්‍රදේශ අද සවස හුදකලා කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරී වසමේ දුවවත්ත
කිරිබත්ගොඩ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වෙඩිකන්ද යන ප්‍රදේශවල හුදකලා තත්වයේද හෙට අලුයම 5 සිට ඉවත් කෙරෙනවා. මීගමුව පොලිස් වසමේ තල්දුව ග්‍රාම නිලධාරී වසමේ MC නිවාස යෝජනා ක්‍රමයේද හෙට හුදකලා බවින් ඉවත් කෙරෙන ප්‍රදේශවලට අයත්. COVID-19 රෝගී වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 85.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 41325 දෙනෙකු ඊට ඇතුළත්. 14.02ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර එම පිරිස 6772 දෙනෙක්. PCR පරීක්ෂණ 17217ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 139,95338ක්. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාටද COVID-19 රෝගී වැළඳී ඇති බව වාර්තා වනවා. ඔහු ට්විටර් පණිවිඩකින් ඒ බව සඳහන් කර තිබෙනවා. මන්ත්‍රීවරයා ඉල්ලා ඇත්තේ ඉක්ුත් දිනවල තමන් සමග කටයුතු කළ පුද්ගලයන් නිරෝධායනය වන ලෙසයි. මන්ත්‍රීවරයා පසුගිය 5 වෙනිදා පාර්ලිමේන්තු සභාවාරයටද සහභාගී වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ CCTV දර්ශන යොදා ගනිමින් ඔහු සමග සමීපව සිටි පිරිස් හඳුනා ගැනීමට කටයුතු කෙරුණා. ඒ අනුව මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ. පාර්ලිමේන්තුවේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව පවත්වාගෙන යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා. දෙහියෝ විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසෙන් COVID-19 තවත් රෝගීන් 20 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 418ක්. මූතුරු පොලිසියේ නිලධාරීන් 8 දෙනෙකුටද COVID-19 රෝගී වැළඳී ඇති බව වාර්තා වනවා. මේ අතර කෑගල්ල මහරෝහලේ රසායනාගාර ශිල්පීන් 5 දෙනෙකුට සහ සහායකයන් 2 දෙනෙකුටද COVID-19 රෝගී වැළඳී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් රෝහලේ රසායනාගාර සේවා අඩාලුවද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අත්‍යවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බවයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය සඳහන් කළේ. රසායනාගාර විෂ බීජ අනුහරණය කෙරුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු අකණ්ඩව ක්‍රියාත්මකයි. යුක්‍රේන හෝ වෙනත් හෝ රටක් වේවා ලංකාවට සංචාරකයන් ගේනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් කොයිත් කමිටුවත්. ඉංගලන්තයේ විතරයි මේ වෙනකොට తాවිකාලික තහනම දාලා තියෙන්නේ. අනික ඕනෙම රටකින් ඕනම කෙනෙකුට 19 වෙනිදා වෙනකන් සංචාරකයන් රටට චාටර් ෆ්ලයිට්ස් වල ගේන්න පුළුවන් නියමන වැඩසටහනයට. එතනින් පස්සේ අපි කමර්ෂල් ෆ්ලයිට්ස් වලට හරිපුවාම ඒ අලුතෙන් දීලා තියෙන සෞඛ්‍ය රෙගුලාසි උඩ WHO එකත් ICAO එකත් ඒ වගේම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් කොයිත් කමිටුවත් සම්බන්ධ වෙලා හදපු එකගත වෙච්චි සෞඛ්‍ය රෙගුලාසි මත ඕනම කෙනෙකුට ගෙන්නලා ඒ විදිහට කරන්න පුළුවන්. අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 20 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම නිරන්තරයෙන් අපේ අවධානය යොමු වෙලා තිබෙනවා ලංකාවේ සියලුම ප්‍රදේශවල නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම පිළිබඳව තව මෙහෙයුමක් හෙට දිනේ සිට ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම මේ මෙහෙයුමේදී බලාපොරොත්තු වෙන්නේ කාර්යාලවල ආයතනවල අදාළ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම. එසේ සිදු නොකරන්නේ නම් එය නිරෝධායන රීතීන් යටතේ වරදක් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම හෙට දිනේ සිට අපි මේ ගැන සොයා බැලීමට කටයුතු කරනු ලබනවා. පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොරෝනා ආසාදිත රැඳවියෙකු නාරම්පල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද කෝටි 9 ඉක්මවා ගියා. ඒ ඉක්ුත් පැය 24 තුළ ගෝලීය වශයෙන් අලුතින් ආසාදිතයින් 7,20,000ක් හඳුනා ගැනීමත් සමගයි. අද වන විට ලොව පුරා සිදු ඇති කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 19කට අධිකයි. රෝගයේ වැළඳුණු 6 කෝටි 44 ලක්ෂයක් පූර්ණ සුවය ලබා සිටිනවා. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන හා සමාජීය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම ඊයේ සවස පැවැත්වුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සමාජීය යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් පවතින අඩුපාඩු සොයා බැලීම හා ඊට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. රැස්වීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. දිස්ත්‍රික්කයේ පවතින ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා විසින් මෙහිදී පියවර ගනු ලැබුවා. අධ්‍යාපන නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නේ පොළොන්නරුව ග්‍රාමීය පාසල්වල ගුරු පුරප්පාඩු 800ක් පමණ පවතින බවයි. පත්වීම් 300ක් ලැබී ඇති බවත් ඉන් 200 දෙනෙකුම නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන වෙනත් ප්‍රදේශවලට මාරු වී ඇතැයිද හඳුනා ගැනුණා. අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි ගැටලු විසඳීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් යටතේ අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීමට පියවර ගන්නා බවයි. මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා. විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට ගන්න උත්සාහය
හා සමානව අලුත් රැකියා අවස්ථා ලබා ගැනීමේ උත්සාහයකට අපි නිරත වෙන්න ඕනේ. ඒ නිසා අපි පැහැදිලිව ආණ්ඩුවක් විදියට එක පැත්තකින් විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අපි ඍජුව මැදිහත් වෙනවා සහ ඒ සඳහා පෙනී හිටිනවා වගේම කෙටි කාල විසඳුමක් විදියට විදේශගත රැකියා අවස්ථා උත්පාදනය කිරීම වැඩි කිරීම. මේ අවස්ථාවන් අපේ රටේ දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙලත් අපි ආරම්භ කරා. මොකද මේ ආයතනවල වේකන්සි නැතුව නෙවෙයි. ලංකාවේ තියෙන රැකියා අවස්ථාවන් එකක් ඒකට සමාජ පුහුණුව නැතිකම. අනිත් එක තමයි දරුවන්ගේ නොදැනුවත්කම. ඒ හින්දා අපි විශේෂයෙන්ම අපේ යෞවන සමාජ හරහා යොමුන් සේනාංගය හරහා දේශපාලන යාන්ත්‍රණය හරහා ගමට මේ පණිවිඩය අරගෙන යන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න තීන්දුව කරා. රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. ජනතාවට බලපාන ඇතැම් දැඩි නීති රීති වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කෙරෙහි නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ එහි වගකීම දේශපාලඥයන්ට හෝ වෙනත් පාර්ශවයකට හෝ පවරා නිලධාරීන්ට වගකීමෙන් නිදහස් විය නොහැකි බවයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ වනජීවී හා වන සංරක්ෂණ අඩවි ආශ්‍රිතව ඇති සංචාරක ආකර්ෂණීය ස්ථාන පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීමේදී අදාළ ආයතන මගින් බාධා සිදුවන බවයි පළාත් පාලන ආයතන ප්‍රධානීන් කියා සිටියේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ ජනතාවට දුෂ්කරතා මතුවන නීති රීති යල් පැන ගිය ඒවා බවයි. නීති සකස් කරන නිලධාරීන් එම නීති යල් පැන ගිය විට ඒවා සංශෝධනය කිරීමේ වගකීමද බාරගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඉමුල්පේ වැලිගපොළ බලන්ගොඩ කොළොන්න කලවාන සහ ඇඹිලිපිට යන කොට්ටාස ආශ්‍රිතව වනාලි ගම්වැදීම් වැළැක්වීමට තවත් කිලෝමීටර් 30ක විදුලි වැට මේ වසර තුළ ඉදිකිරීමට අපේක්ෂිතයි. එහි ආරක්ෂාවට ප්‍රමාණවත් නිලධාරීන් යෙදවීම ගැනද සාකච්ඡා කෙරුණා. දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංචාරක කලාප 4 ආශ්‍රිත යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමටද නියමිතයි. දිස්ත්‍රික් ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාව ලබා දීමට නියමිත ඔප්පු 20000කට අධික සංඛ්‍යාව කඩිනමින් ලබා දීමට ක්‍රියා කරන ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දුන්නා. පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර දිලුම් අමුණුගම ශෙහාන් සේමසිංහ ශෂින් රාජපක්ෂ යන අමාත්‍යවරුන් ඇතුළු ජනතා නියෝජිතින් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් රැස්වීමට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ නාගරික අර්ධනාගරික මෙන්ම මේ වන විට ගම්බද ජනතාවත් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ කැලි කසල ගැටලුව. දැන් අවධානය ඒ සඳහා ක්‍රියාත්මක සාර්ථක වැඩසටහනක් පිළිබඳව. මෙරට දිනකට දිරණ කසල 60%ක් සහ ඝන අපද්‍රව්‍ය 40%ක් පරිසරයට මුදා හැරෙනවා. මෙමගින් දැවැන්ත පාරිසරික ගැටලු මතුවන අවස්ථා විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ කසල ගැටලුවට විසඳුම් රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක සාර්ථක වැඩසටහනක් වන්නේ කවශිමා කොම්පෝස්ට් අංගන ව්‍යාපෘතියයි. ජයිකා ආධාර යටතේ ක්‍රියාත්මක වැඩසටහන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි. මෙහි ශක්්‍යතා අධ්‍යයන 2012 වසරේ සිදු කෙරුණු අතර පළමු ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ කුණ්ඩසාල ප්‍රදේශයෙන්. මේ වන විට කවශිමා කොම්පෝස්ට් ව්‍යාපෘති පළාත් පාලන ආයතන 9ක ක්‍රියාවට නංවා තිබෙනවා. ලංකාපුර වඩමාරච්චි දඹුල්ල කුණ්ඩසාල හම්බන්තොට අඩ්ඩාලච්චයනේ කෑගල්ල සහ කාත්තන්කුඩි එම පළාත් පාලන ආයතනයි. කුරුණෑගල මහනගර සභාවද ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනවා. පළාත් පාලන අමාත්‍යාංශය මැදිහත් වෙලා ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මේ ව්‍යාපෘතිය ලංකාව පුරා පළාත් මට්ටමින් ආරම්භ කිරීම සඳහා කටයුතු ආරම්භ කරා. මෙම කොම්පෝස්ට් අංගන සඳහා භාවිත කරන යන්ත්‍ර මගින් කොම්පෝස්ට් පොහොර කිලෝවක් නිෂ්පාදනයට වැය වන්නේ රුපියල් 3ත් 4ත් අතර ඉතා අවම මිලක්. වඩාත් ගුණාත්මක කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන අතර රුපියල් 10ක පමණ මුදලකට කිලෝවක් අලෙවි කෙරෙනවා. මේකේ උෂ්ණත්වය පවත්වා ගන්න පුළුවන් අපිට සෙල්සියස් 60ක 75ක අතර පරාසයක. ඒ උෂ්ණත්වයේදී කසලවල තියෙන ව්‍යාධි ජනක බැක්ටීරියා වර්ග, ඊළඟට වල් පැලෑටි බීජ, ඊළඟට ඔය මැස්සන්ගේ, පලිබෝධයන්ගේ වගේ බීජ තියෙන ඒවා විනාශයටපත් වෙනවා. එතකොට අපිට ගුණාත්මක බවින් ඉහළ පොහොරක් නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ මේ තාක්ෂණය මගින්. දඹුල්ල මහනගර සභාවද ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරනවා. දිගම්පතා ප්‍රදේශයට දඹුල්ල මහනගර සභාවේ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා රටේම අවධානය යොමු වුණු ගැටලුවක් මතුවුණා. ඒ වනාලි එම ස්ථානවලට පැමිණ කසල ආහාරයට ගැනීමයි. එම නිසා වනාලි මියගිය අවස්ථා රැසක්ද වාර්තා වුණා. කවශිමා කොම්පෝස්ට් ව්‍යාපෘතිය නිසා එම ස්ථානයට දැන් කසල බැහැර කෙරෙන්නේ නැහැ.
ආර්ථික මධ්‍යස්ථානයෙන් බැහැර කරන තෝරාගත්තු එළවලු ටික තමයි අපි අද මේ අයට කණ්ඩ දෙන්නේ. ඒ වගේම මේ වනයේ පැල 3000කට වඩා ගස් හිටවලා තියෙනවා මේ භූමි භාගයේ. බලාපොරොත්තු වෙන ඉදිරියට මේ වන සංරක්ෂණ පැත්තත් පාරිසරික පැත්තත් ආරක්ෂා කරගෙන මේ කාර්යය ඉස්සරහට කරගෙන යන්නේ. 2021 යලි නැගිටිමු විශේෂාංගය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිසද කොරෝනා අර්බුදය හමුවේ දැඩි පීඩාවට ලක් වූ පිරිසක්. මහා පරිමාණයේ හා කුඩා පරිමාණයේ වෘත්තිකයින්ද ඊට අයත්. ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය ඇනවුම් නොමැතිව යාම නිසා සේවකීන්ට වේතන ලබා දීම හා ආර්ථික වශයෙන් පාඩු ලැබීම ඔවුන්ට මුහුණ දෙන්න සිදුවුණු ප්‍රධාන ගැටලුවක්. නමුත් ඇතැම් පිරිස් කොරෝනා වසංගතය හමුවේ තම ව්‍යාපාරික කටයුතු අතරමඟ නතර කළේ නැහැ. සුළු ප්‍රමාණයෙන් හෝ ලැබෙන ඇනවුම් අඛණ්ඩව ඔවුන් සිදු කළා. මේ එවැනි පුද්ගලෙක්. ටීම් වශයෙන් අපි විශ්වාස කට්ටිය තියාගෙන අපි ඉතින් වැඩ නැවැත්තුවේ නැහැ. අපිට එන හැම වැඩම අපි දිගටම කරගෙන ගියා. මම උපදෙස් දීලා තියෙනවා මේ තියෙන මේ සෞඛ්‍ය මේ ක්‍රම පිළිපදින්න කියලා දුරස්ථභාවය තියාගන්න මාස්ක් පාවිච්චි කරන්න. උයාගෙන එහෙම ගන්න අපි කඩේකට යන්නේ නැහැ. එක්කෙනෙක් ගිහිල්ලා අපි බඩු ටික ගෙනල්ලා අපි මේ විදියට මේවා කරන මේ කැන්ටින් එකකින්වත් ඒවත් බොන්නේ නැහැ අපි. අපි ඔක්කොම හදාගෙන යන වැඩවීමට. දැන් මාස 2ක් විතර වැඩ ඉවර වෙලා තමයි අපි ඔක්කොම නිවාඩු වෙන්නේ. ඒ ඇවිල්ලා නැවත මේ ටීම් එකම මේ කියලා තියන්නේ මේ යන්න එපා කියලා. ඒගොල්ලොන්ට යන්න එන්න පවා මේ අපි අපේම වාහන වල තමයි යන්නේ. කොරෝනා කියලා මේ ආර්ථික මට්ටමත් පහළට දාගෙන මානසික මට්ටම පහළ දාන්න ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එහෙම නිකන් හිටියොත් එහෙම අපිට මේ ඊගාට කොරෝනා ඉවර වෙනකොට අපිත් නැති වෙයි කියලා තමයි මට හිතෙන්නේ. මේ වගේ රැකියා සිදු කරන අය අපි කියනවා අර ජීව බුබුලක් තුල. කියන්නේ තමන් එක්ක එකට වැඩ කරන අය තමයි එකට ඇසුරු කරන්නේ. ඒ කණ්ඩායම ගිහිල්ලා එක තැනක ඉඳගෙන අනිකුත් සමාජයත් එක්ක ඒ ප්‍රදේශයේ ගැටෙන්නේ නැතුව අවශ්‍ය කරන සේවාව ඒ වැඩබිමට සපයලා අවසන් වුණාට පස්සේ නැවත එන්න ඕනේ. එතකන් අර අනිකුත් සමාජයත් එක්ක තියෙන සියලු සබඳතා අඩු කරගන්න ඕනේ. මේ විදියට රැකියාව කරගෙන යන අය අපි අතර ඉන්නවා. මෙසේ වෙනස්ව මේ නව සාමාන්‍ය තත්ත්ව යටතේ තමන්ගේ සේවා සපයන අය තමයි 2021 වසරට විශ්වාසයෙන් තමන්ගේ රැකියාවත් සාර්ථක කරගෙන කොරෝනා තත්ත්වයට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කසාගල පුරාණ රාජමහා විහාරාධිපති ඉහළ දොළොස්පත්තුවේ ද්විතීය අධිකරණ සංඝනායක පූජ්‍ය මැල්සිරිපුර විමලරතන හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසා සිටියා. අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ බැහැදැකීමට පැමිණියේ ඊයේ දිනයි. රජයේ ඉදිරි සාසනික හා සමාජීය කටයුතු මෙන්ම COVID-19 වසංගතය හමුවේ ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී නාහිමියන් දැනුවත් කළා. ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව අනුශාසනා කළ පූජ්‍ය මැල්සිරිපුර විමලරතන හිමියන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කළා. අමාත්‍ය ජෝෂන් පනාන්දු මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. අගුණුකල පැලැස්ස අලුත් වැව ප්‍රතිසංස්කරණය ඊයේ ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අක්කර 20ක පමණ භූමි ප්‍රදේශයකින් යුත් මෙම වැවෙන් කුඹුරු අක්කර 110කට පමණ ජලය සැපේනවා. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් 50 ලක්ෂයක්. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලබන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින්. උතුරුමැද පළාතේ ගුරුහිඟේට පිළියමක් ලෙස අද නවපත්වීම් 360ක් ප්‍රදානය කෙරුණා. පළාත් ආණ්ඩුකාර මහිපාල හීරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැතුනේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී. පළාත් අධ්‍යාපන නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය සහ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ගාල්ල ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණා. විදුලිය, මාර්ග, වතු නිවාස සංවර්ධනය, වාරි මාර්ග හා නාගරික සංවර්ධන ආදී පිළිබඳව මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කෙරුණා. ඩලස් අලහප්පෙරුම රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් ඇතුළු ජනතා නියෝජිතින් කිහිප දෙනෙකු මේ අවස්ථාවට එක්ව සිටියා. ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ කඩුවෙල හෝකන්දර ප්‍රදේශයේ ඉදිකෙරුණු නිවාස 4ක් අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් නිවසකට රුපියල් 12 ලක්ෂයක් වැය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා ඇතුළු තවත් ජනතා නියෝජිතින් කිහිප දෙනෙකුද මේ අවස්ථාවට සහභාගී වුණා. මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ විශේෂ හෘද රෝග ඒකකයට පසුගියදා ඉඳන් 16ක් පරිත්‍යාග කෙරුණා. ඒ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි 2ක් මීට වැය කර තිබෙනවා.
මෙම ඇඳන් ප්‍රදානයට දායක වූවන්ට සහ මීගමුව රෝහල් සංවර්ධන කමිටුවේ පිරිසට උපහාර හා සමරු තිලන පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියා. සීෂෙල්සී වැසියන් සඳහා වෛද්‍ය සංචාරක කටයුතු නැවත ආරම්භ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. සීෂෙල්සී ශ්‍රී ලංකා මහකොමසාරිස් කොනාඩී වින්සන්ට් මෙඩරික් මහතා සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට පෙර පසුගියදා අමාත්‍යවරයා මුණගැසීමට පැමිණි අවස්ථාවේ මේ බව ප්‍රකාශ කෙරුණා. මෙරට සීෂෙල්ස් පළමු මහකොමසාරිස්වරයා ලෙස දෙරටට සමත්තා නංවාලීම සඳහා මෙඩරික් මහතා ඉටු කළ කාර්යභාරය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් වුණා. ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණා. එම දිස්ත්‍රික්කයේ දේශීය කර්මාන්ත නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපත්ති යෝජනා හා විසඳුම් මෙහිදී ඉදිරිපත් කෙරුණා. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ කංචන විජේසේකර ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කිරිබත්ගොඩ මූලික රෝහලේ නොමේරු ලදරු ඒකකයක් ස්ථාපනයට අවශ්‍ය යන්ත්‍රයක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් රෝහල් පරිසරයේදී පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද මේ අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුණ නිවේදනයේ සඳහන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10ම විවෘත කර තිබෙනවා. එහි ජලධාරිතාව මේ වන විට අක්කර අඩි 1,12,000 ඉක්මවන අතර ජලය තප්පරයට ඝන අඩි 1,650ක් මහවැලි ගඟට මුදා හැරෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා. කවුඩුල්ල මින්නේරිය හා ගිරිතලේ යන ජලාශවල ජල මට්ටමද ඉහළ ගිහින්. මොරටුව ඉන්දිබැද්ද ප්‍රදේශයට අද සවස බලපෑ දැඩි සුළං ප්‍රවාහයකින් නිවාස 50කට පමණ අලාභ සිදුව තිබෙනවා. දැඩි සුළං තත්ත්වය හටගෙන ඇත්තේ පස්වර 3ට පමණ. මොරටුව ඉන්දිබැද්ද බටහිර ග්‍රාම නිලධාරී වසමේ නිවාස 50කට පමණ හානි සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. එම නිවාස පිහිට ඇත්තේ ඉහළ ඉන්දිබැද්ද ප්‍රදේශයේ කුරේමාවත සහ ජෝර්ජ් සැමුවෙල් පාර ආශ්‍රිතවයි. ඉහළ ඉන්දිබැද්ද ධර්ම විජයාරාම පරිශ්‍රයේ ගස් කිහිපයක් කඩා වැටී තිබෙනවා. එමගින් ධර්මශාලාවේ වහලයට අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. දැඩි සුළං තත්ත්වයත් සමග ප්‍රදේශයේ විදුලිය ඇන හිට ඇති අතර එම සේවකීන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන ඇති බවද අප වාර්තාකරු කියා සිටියා. ඊට පස්සේ ඕගල හයියෙන් හුලඟක් ආවා. පොළේ තියෙන ඒවා උඩට අරන් ගියා. එකපාරට කවදාවත් දැකලා නැහැ ලොකු කුණාටුවක් වගේ හුලඟක් ආවා. ඒගොල්ලෝ මේ වහල්වල ඔක්කොම උඩට ගලවගෙන ගියා. ආපදාවට ලක් වූ පිරිසට සහන සැලසීම සඳහා කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අදාළ ස්ථාන වෙත පැමිණියා. ඒ අවශ්‍ය අයට ඉදිරියේදී ඒ සහන කටයුතු සැලසීමට අවශ්‍ය කටයුතු යොදනවා ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහ සහකාර ප්‍රාදේශීය උපදේශ පරිදි. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහොඬින්. හිටපු ජනාධිපතිවරයෙකු වූ ඩී.බී. විජේතුංග මහතාගේ 13 වැනි ගුණ සමරුව නිමිත්තෙන් අසරණ පවුල් කිහිපයකට වියලි ආහාර ප්‍රදානය කෙරුණා. පිළිමතලාවේ පිහිටි විජේතුංග මහතාගේ නිවසේ පැවති වැඩසටහන සංවිධානය කරන ලද්දේ ඩී.බී. විජේතුංග පදනම් විසින්. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ම ලබාගත් සිසුන් 10 දෙනා සහ බේල් ක්‍රමයට විභාගයට පෙනී සිට ඉහළින් සමත් වූ උදිත් ශාලුක සිසුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. සරසවි අධ්‍යාපනය අවසන් වන තුරු මාසිකව මෙම ආධාර පිරිනැමෙනවා. ඊට අනුග්‍රහය දක්වන්නේ CL සිනර්ජි ආයතනයයි. පොලිස් කොට්ටාස 108ක දූ දරුවන් 1500 දෙනෙකුට අභ්‍යාස පොත් ප්‍රදානය කිරීමක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද පැවැත්වුණා. මේ සංවිධානය කළේ බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයි. මහා සංඝරත්නය සහ අමාත්‍ය සරත් වීරසේකර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මීට සමගාමීව බස්නාහිර පළාතේ ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරුන් කොවිඩ් මර්ධනයට දැක් වූ දායකත්වය වෙනුවෙන් උපහාර පිරිනැමීමක්ද සිදු කෙරුණා. ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සමුළුව බදුල්ල ඇල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. නූතන සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට වෘත්තිකයන් වශයෙන් ඉදිරියේදී ලබා දිය යුතු දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.
පෙරමුණේ සභාපති සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා හා දිස්ත්‍රික් සමාජිකයන් රැසක් සාකච්ඡාවට එක්ව සිටියා. කොරෝනා වෛරසයෙන් මෙරට මෙන්ම ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පූජාවක් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ඊයේ පැවැත්වුණා. එය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පළාත් සභා මන්ත්‍රී සංසදයේ විසින්. එහි සභාපති කාංචන ජයරත්න මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කරන පින්කමට සියලු පළාත් නියෝජනය කරමින් පළාත් සභා නියෝජිතයින් පැමිණ සිටියා. පවතින ලෝක ව්‍යසනකාරී තත්ත්වය හමුවේ වුවද රටේ වෙළඳපොළ මනා කළමනාකාරීත්වයකින් පවත්වාගෙන යන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර ප්‍රමිතියෙන් යුත් සැනිටයිසර් ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක්ද පාරිභෝගික අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සැනිටයිසර් විශාල ප්‍රමාණයක් වෙළඳ පොලේ තියෙනවා. විස බීජ නැසීම සඳහා අවශ්‍ය කරන රසායනික සංයෝග සංයුති නැතිව පදික වේදිකාවේ පවා විකුණන්නට තියෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය සතියේ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අංකයක් නොමැති සැනිටයිසර් අලෙවි කිරීම තහනම් කරලා. හැබැයි මේ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට. ඒ සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දිමාවට පත් වෙනවා. ආයුබෝවන්.